දුවේ පුතේ අපි දෛසිකවල තුන්වෙනි පාඩම සඳහා වීඩියෝ එක සකස් කරන්නයි දැන් අපි යන්නේ අපි YouTube එකේ අප්ලෝඩ් කිරීම සඳහා. එතකොට දැන් මේ කොරෝනා පීරියඩ් එක තුල අපි ඇත්තටම පුරුදු වෙනවා දැන් ටික ටික කොහොමද මේ ඔන්ලයින් මේ අපි විෂයක් ඉගෙන ගන්න කියන එක. ඒක ඉතාමත් වැදගත්. right? කොහොමද දැන් අපි සමහරට ටියුෂන් පන්ති ගිහලා දවස පුරා කාලය ගෙවන වෙනුවට බොහොම පහසුවෙන් දැන් YouTube එකෙන් ලෙසන් එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඒක බලන්න පුළුවන් කෙනෙකුට. ඒක ඉතින් හරිම ලේසි. හැබැයි ලේසි වුණාට මේ අපි මේක කරන විදියක් තියෙනවා. දැන් අපි හිතනවා මේක අපි බලන් හිටියාම හරි කියලා වීඩියෝ එක. මේක වීඩියෝ එකේ විශේෂ පාසුවක් තියෙන අපි ඔතේත් දැන් තියෙනවා ඒක අපිට පොඩ්ඩක් නවත්තලා ආපස්සට ගිහිල්ලා බලන්න පුළුවන්. right? නමුත් අපි ටියුෂන් පන්තියේ කරලා ඉන්න එක අපි නෝට් එක ගා කරගත්ත පස්සේ අමතක වුණත් අපිට බලන්න ක්‍රමයක් නැහැ. right? අනිත් අතට ළමයි හිතනවා දැන් මේ ලෙසන් එක දාගත්තාන් පස්සේ දැන් අපිට ඕන වෙලාවක බලන්න පුළුවන් නිකන් බල බලන්න. ඒක වැඩක් නැහැ. නිකන් මේ YouTube එකේ දාගෙන හරි නැත්නම් අපි මේක ඩවුන්ලෝඩ් කරගෙන බලලා වැඩක් නැහැ. මේකටත් අපි යම් කිසි විදියකට අපි සටහනක් හදාගෙන ලියාගෙන මේ ලෙසන් මේ වීඩියෝ එක දිහා බලාගෙන සටහනක් ලියාගෙන මේ ක්‍රමානුකූලව මේකත් කරගෙන යනවා. එතකොට තමයි අපිට දැනුම සම්පූර්ණ ක්‍රමානුකූලව අපිට ගොඩ නැගෙන්නේ. නිකම් මේක දිහා බලාගෙන ඉතියට වැඩක් නැහැ දාගෙන. right? වීඩියෝ එක. අපි සටහනක් සකස් කර ගන්න ඕනේ. නෝට් එකක් හදන්න ඕනේ. මොකද තනිකරම වීඩියෝ එකට ගියොත් එතන ඔයගලන්ට තේරෙයි එහෙම විශේෂ දැනුමක් අපේ රැඳෙන්නේ නැහැ කියන එක. right? මේ මම තමයි වැදගත් කාරණාවක් කියන්නේ. ගොඩක් අය කරන දෙයක්. right? ගොඩක් අය කරන දෙයක් මක්කා විශයක් ගන්නකොට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන් කියලා වීඩියෝ එක බල බල ඉන්න. එහෙම නෙමෙයි. නෝට් එකක් සකස් කරන්න ඕනේ. සටහනක් හදා ගන්න ඕනේ ඒකට. right? ගණන් හදන්න ඕනේ. තව ගණන් බලලා හදන්න ඕනේ. ටියුට් වල ගණන් හදන්න ඕනේ. එතකොට දැන් සමහරට ඔයගොල්ලෝ මුළු දවස පුරා ක්ලාස් වල ගිහිල්ලා නැන්දෙනවා. එච්චර කාලයක් යන්නේ නැහැ. right? කාලය කළමනාකරණය කරගන්න පුළුවන්. තේරුණාද? කාලය බොහොම ලේසියෙන් කළමනාකරණය කරන්න පුළුවන්. මගට යන කාලය සම්පූර්ණයෙන්ම මේ නැති කර ගන්න පුළුවන්. right? ඒතකොට මේක අපි ඉගෙන ගන්න ක්‍රමයක් තියෙනවා. අපි මේ විදිහට පිළිවෙලට ඒක කරන්න ඕනේ. ඊළඟට අපි බලමු දැන් මේ තුන්වෙනි වීඩියෝ එක මම මේ ගැටලුවක් ලිව්වා. right? ඒකම අපි කලින් වීඩියෝ එකේදී සාකච්ඡා කරුවා එක ගැටලුවක්. හරි? මේ වගේ බහුවස්ත්‍රයක් සාවිදි බහුවස්ත්‍රයක් දීලා ඒකේ දෛසික දෙකක් දුන්නාන් පස්සේ මේක අපිට ඕන අතකට තියෙන දෛසික සොයන්න පුළුවන් කියලා. right? මම දන්නේ ඒක හොඳට පැහැදිලි වුණාද කියලා. right? සාමාන්‍යයෙන් මම නලෝ කියලා දෙන්නේ නැහැ. නලෝ එහෙම කියලා දෙන්න හොඳ නැහැ. මොකද අපි පුරුදු කරන්න ඕන ශිෂ්‍යන්ට යම් විදියක් හිතන්න. හිතන්න පුරුදු කරන්න ඕනේ. ඊළඟට විෂය නිර්දේශය දැන් කවර් කරන්නත් ඕන. හරියටම සාමාන්‍යයෙන් සත්‍යයකට පැය 4ක් ඉගෙනුවොත් අපිට අවුරුදු 20ක පාස් පේපර්ස් කවර් කරලා ජනවාරි වෙනකොට විෂය නිර්දේශය අවසන් කරන්න පුළුවන්. මම ඒක ප්‍රායෝගිකව පෙන්නලා තිනවා. ඒ වගේම හොඳ රිසර්ච් අරගෙනත් තියනවා ළමයි. right? ඒ විදිහට. ඒ නිසා මේ අපි දැනගන්න ඕන අපේ තරම දැනගෙන යම් කිසි ක්ලාස් එකකට සහභාගී වෙනකොට අපි දැනගන්න ඕන අපිට අපේ කාලේ නාස්ති වෙනවද? කවුරු හරි ගුරුවරයෙක් තමන්ගේ කාලේ නාස්ති කරනවද? right? මොකද අපිට විෂයන් තුනක් තියෙනවා. ওই විෂයන් තුනම යම් කිසි කළමනාකරණය කරගෙන කරන්න ඕනේ. right? මුළු දවස පුරාම ගිහිල්ලා පන්තියක රැඳිලා ඉඳගෙන ඉගෙනගෙන එක විෂයක් අපිට ඒකෙන් ඒක යොදවු කාලයට සාපේක්ෂව යමක් ලැබුණාද කියන එක අපි හැමතිස්සෙම හිතන්න ඕනේ. right? හිතන්න ඕනේ. ඉතින් එතකොට දැන් අපි ඇත්තටම කරන්න ඕනේ ජනවාරි වෙනකොට මොකද ගොඩක් ළමයි ජනවාරි වෙනකොට ඕලේ විභාගය අවසන් වෙච්ච ගමන් ඒලේ ක්ලාස් වලට යනවා. එතකොට ජනවාරි වල ඉඳලා ක්ලාස් යනවා. ඒකට ප්‍රශ්නයක් නැහැ.
ජනවාරි ඉඳලා පටන් ගත්තට කමක් නැහැ. හැබැයි අපි අවුරුදු දෙකකින් ගිහලා ඊළඟ ජනවාරි වෙනකොට සිලබස් කවර් කරන්න ඕනේ. සිලබස් කවර් කරලා මොඩල් පේපර්ස් කරන්න ඕනේ ඉතින් පස්සේ. ඒක හරියටම කරන්න පුළුවන් අවුරුදු 20ක පාස් පේපර්ස්ත් එක කවර් කරන්න පුළුවන්. රයිට් මම එහෙම කරලා තියෙනවා. ඒ වගේම මොඩල් පේපර්ස් එතනින් පස්සේ දිගටම සාකච්ඡා කරලා තියෙනවා. රයිට් ඒ වගේම හොඳ විශ්වාසාර්හකමක් තියෙනවා. ඒක නිසා මේ එහෙම බලාපොරොත්තු වෙන්න එපා හැමතිස්සෙම මේක නලව කියලා දෙයි කියලා යම් විශයක් එහෙම කරන්න මම නම් කරන්නේ නැහැ ඒක. මොකද ඒක සිසුන්ට කරන යම් කිසි අසාධාරණයක් වෙනවා. මේ එහෙම අපි යම් කිසි අමාරු ගැටලුවක් තිබ්බොත් ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන් සරල කරලා. නමුත් මේ හැම එකම ඇඟිල්ලෙන් එන කියලා දෙන්න හොඳ නැහැ. රයිට්? එතකොට අපි ළමෙක් හිතන්න පුරුදු වෙන්නේ නැහැ. ඒ හිතන්න පුරුදු වෙන්න නම් අනිවාර්යයෙන්ම අපි හිතන්න අවස්ථාවක් දෙන්න ඕනේ. ගෙදර ගිහිල්ලා කාලේ තියෙන්න ඕන වැඩ කරන්න. ගෙදර ගිහිල්ලා කාලේ අන්තිමට අවුරුද්දක් තිස්සේ ටියුෂන් ගිහලා මහා අට්ටියක් විතර නෝට් ලොට්ටයක් තියාගෙන ඕක දිහා බලාගෙන ඉන්න පුළුවන්. එහෙනම් එක පැත්තකින් කරන්නේ අමතක වෙලා රයිට්? එහෙම හරියන්නේ නැහැ. අපි ක්‍රමානුකූලව විෂය කරුණු අපේ මනසට එකතු කර ගන්න ඕනේ. දැනුමට එකතු කර ගන්න ඕනේ. දැන් මේකේ අපි බැලුවොත් මේකේ අපි ගත්තොත් දෛසික දෙකක්. මම කිව්වා මේ දෛසිකේ අපි සිම්පල් A කියලා ගත්තොත් මේ දෛසිකේ සිම්පල් B කියලා ගත්තොත් මේකේ තියෙන ඔක්කොම දෛසික ප්‍රකාශ කරන්න පුළුවන් කියලා කිව්වා. තේරුණාද? දැන් අපි ගත්තොත් දැන් මේකේ බලන්න මේ මෙන්න මේක සමාන්තරයි. මම මෙතන G කියලා ගත්තොත් OABG කියන්නේ සමාන්තරයි. GBCD කියන්නේ සමාන්තරයි. ඊළඟට OAGE කියන්නේ සමාන්තරයි. අත සමාන්තරයට වඩා රෝම්බස්. මොකද සෞදි සදස්යෙන් හැම අතරම තියෙන රෝම්බස්. රෝම්බස් මේකේ තියෙන්නේ. එතකොට මේවා ගත්තොත් අපි දිගවල ඔක්කොම සෑම පාදයකම දිගක් සමානයි. මොකද සදස්යෙන් අභ්‍යන්තර කෝණයක් අංශක 120යි. රයිට්? මොකද මේක මේ සෞදි සදස්යෙන් හරියට සම්බන්ධ වෙනවා අපිට ගැටලුව. රයිට්? ඒකතල් බලවලදීත් සම්බන්ධ වෙනවා. සමහරවිට මේ බෝවංකනේ ගැටලුවෙදිත් එන්න පුළුවන්. රයිට්? ඊට පස්සේ මේ සංධිකල දඩුවලින් එන්න පුළුවන්. රයිට්? ඔය හැමතැනම මේ එන්න පුළුවන්. රයිට්? ඒක නිසා අපිට ගොඩක් වැදගත් මේ බහුවස්ත්‍රයේ කියන සෞදි බහුවස්ත්‍රයේ නිතර වගේ යෙදෙනවා. ඒ නිසා ඒකේ ಗುಣ අපි හොඳින් හඳුනගෙන ඉන්න එක වඩා හොඳයි. එතකොට මේක A කියලා ගත්තොත් මේක B කියලා ගත්තොත් එතකොට අපිට ගන්න පුළුවන් දැන් මේක B නම් මේ දෛසිකයක් B. GC කියලා දෛසිකයක් B. ඊළඟට OJ කියලා දෛසිකයක් B. ED කියලා දෛසිකයක් B. right? දැන් මේ දෛසික සමාන්තර දෛසික ඔක්කොම B කියලා දාගෙන යනවා. right? ඊළඟට OA කියන්නේ සිම්පල් A නම් මේකට සමාන්තර දෛසික මේකට B A කියලා දාන්න පුළුවන්. ඒ වගේ මේකටත් A කියලා දාන්න පුළුවන්. මේකටත් A කියලා දාන්න පුළුවන්. අන්තිම දැන් අපිට නැත්තේ කොයිද? අපි දැන් දිශා දෙකකට ඒවා දාන්න. අනිත් දිශාවට දාන්න. මේ අතර තියෙනවා දාන්න. මේක දාන්න, මේක දාන්න, මේක දාන්න, මේක දාන්න. මේ එකක් හොයාගත්තා නම් අපි හිතමු AG හොයාගත්තා නම් ඉතිරි දෛසික ටික ඔක්කොම දාන්න. ඉතිරි පාදවලින් දැක්කන දෛසික සේරම දාන්න බෑ. දැන් අපිට AG හොයාගන්න පුළුවන් නේ. AG බොහොම ලේසියෙන් කියන්න පුළුවන්. AG දෛසිකයේ සමානයි O මෙතන A අක්ෂරේ නම් මෙතන පටන් මෙතන A අක්ෂරේ පටන් ගන්න O ධන OG කියලා ලියන්න පුළුවන්. මැදට O අපිට දාන්න. ඒ කියන්නේ AG සමානයි AO ධන OG. right? කොහොමද අපිට AO කියන එක අපිට ලියන්න පුළුවන් ඍණ A. මොකද OA කියන්නේ OA තමයි සිම්පල් A කියන්නේ. එහෙනම් AO කියන්නේ ඍණ A. ඒක අකුසක මාරුලන්නේ G එතකොට OG කියලා කියන්නේ B. මොකද AB සහ OG සමානයි. මේ සමාන රාශිය OB කියන්නේ OG වල ඉඳන් B. අපිට එනවා B ඍණ A කියලා. දැන් මේක B ඍණ A නම් මේ ඔක්කොම B ඍණ A. මේකත් B ඍණ A.
මේක B දිනේ AG B දිනේ මේකත් B දිනේ මේකත් B දිනේ මේකත් B දිනේ ඔය විදිහට අපිට මේ බහුවශ්‍රේ හැම අතටම තියෙන දෛශික මේ කියන්න පුළුවන් right ප්‍රකාශ කරන්න පුළුවන් right ප්‍රකාශ කරන්න පුළුවන් එතකොට දැන් මේකේ අපි ගත්තොත් දැන් අපි මේ ගැටලුව පොඩ්ඩක් කියවලා බලන්න. දැන් මේ ගැටලුව නෙවෙයි කියන්නේ ගැටලුවට සම්බන්ධ පැහැදිලි කිරීමක් කරුවේ. එතකොට දැන් අපි මේ ගැටලුව ගත්තොත් O A B C D E සවිති සදස්ත්‍රයේ AB දෛශිකයේ තියෙන. දැන් මේක අපිට AB විතරයි දීලා තියෙන්නේ. හැබැයි අපිට කියලා තියෙනවා සදස්ත්‍රයේ x අක්ෂයෙන් ඉහළ පිටනවා කියලා. ඒක අපේ සමාන සදස්ත්‍රයේ x අක්ෂයෙන් පල්ලෙහා පිටනත් පුළුවන් ඉහළ පිටනත් පුළුවන්. අපිට මේකේ සියලුම දෛශික හොයන්න එක දෛශිකයක් දුන්නාම ඇති. දෛශික දෙකක් ඕන. මොකද දැන් මේක අපිට x අක්ෂයෙන් උඩ කියලා තියෙන නිසා දෛශික දෙකක් ඕන එකක් තිබ්බම ඇති. right x අක්ෂයෙන් උඩ පිටයි නේද තියෙන නිසා. දැන් අපි බලමු මේකේ අපිට කියනවා එන AB දෛශිකය අපිට දීලා තියෙනවා. AB දෛශිකය AB දෛශිකයේ දීලා තියෙන දෙකක් අයි කියලා. අපි මේක සිම්පල් A කියලා ගමු ඉස්සෙල්ලා වගේ. AB දෛශිකය. ඊළඟට අපිට පුළුවන් මෙතන මෙන්න මේ AB දෛශිකය දැන් මෙතන මේක මෙන්න මේ කෝණය අංශක 60යි. මේක අංශක 60යි. මම මේක B දෙක මේක තියනවා. මම මෙන්න මේක ලම්බයක් ඇඳුත් මේ විදිහට මේක අංශක 60යි. මෙන්න මේ දුර එන්නේ මොකක්ද? මේ දැන් මෙන්න මේ A දෛශිකයේ මාපාන්තය මොකක්ද? AB දෛශිකයේ මාපාන්තය. දෙකයි I දෛශිකයේ මාපාන්තය. මේක දෙකයි. එහෙනම් මේ සවිස්තරස්වයේ හැම පාදයක්ම ඒකට දෙකයි. මොකද AB දෛශිකයේ දෙක නිසා හැම පාදයක්ම දෙකට සමානයි. දැන් එහෙනම් මේ AB දිග දෙකයි. එහෙනම් මේක ඇවිල්ලා 2යි sin 60. 2යි sin 60 කියන්නේ මූල 3යි. මේ දිග ඇවිල්ලා 2යි cos 60. 2යි cos 60 කියන්නේ 1යි. cos 60 කියන්නේ භාගය 2 වැඩි කිරීම භාගය 1යි. එතන 2යි sin 60 කියන්නේ මූල 3යි 2යි 2 වැඩි කිරීම මූල 3 බෙදීම 2 කියන්නේ මූල 3යි. right එතකොට දැන් මේකෙදි දෙකක් අයි එකයි. එහෙනම් අපිට දැන් ඇත්තටම B වල කණ්ඩායම් ලියන්න පුළුවන්. B වල කණ්ඩායම් මොනවද? මේ දිග 2යි, මේ දිග 1යි, x කණ්ඩායම් 3යි, x කණ්ඩායම් 3යි, මෙතන y කණ්ඩායම් මූල 3යි. එහෙනම් මෙතන ඒ විතරනේ දැන් අපි ගත්තොත් මෙතන I මෙතන මූල මේ ඕලක්ෂය මූල ලක්ෂය වෙනවා. right sir I'm here sir OD කියන එක sir I'm here madam OD කියන එක y අක්ෂය වෙනවා. hello මේක x අක්ෂය. hello මේක y අක්ෂය. right මේක x අක්ෂය මේක y අක්ෂය. hello hello madam දැන් මේකේ B ලක්ෂයේ කණ්ඩායමක ගන්නකොට අපිට පුළුවන් OB දෛශිකය ලියන්න. B2 දෛශිකය. දැන් අපි මෙතන මූල ලක්ෂය කියලා O කියන්නේ මූල ලක්ෂය කියලා ගත්තාම පස්සේ එතකොට මේක y අක්ෂය මේක x අක්ෂය. ඒ කියන්නේ AB දිශාව මෙතන OA දිශාවට අපි දාන්නේ x අක්ෂය. එතකොට x අක්ෂයේ දිශාව දැන් B ලක්ෂයේ ඕනම ලක්ෂයේ කණ්ඩායමක ගන්නවා නම් අපිට ඒ ලක්ෂයේ B2 දෛශිකය ලියන්න. මෙතන එන අපිට මේකේ B ලක්ෂයේ කණ්ඩායම ගන්නවා නම් OB ලියන්න පුළුවන්. C ලක්ෂයේ කණ්ඩායම ගන්නවා නම් OC ලියන්න. D ලක්ෂයේ කණ්ඩායම ගන්නවා නම් OD ලියන්න පුළුවන්. ඊට අමතරව අපිට එක එක දෛශික ලියන්න පුළුවන්. දැන් ඔන්න බලන්න දැන් මෙතන ඉන්නේ OB කියන්නේ. OB දෛශිකය එනවා අපිට 3ක් I ධන මූල 3ක් J කියලා ඔය විදිහට. මේ ලක්ෂයේ කණ්ඩායම වයතාවට OB ලියන්න. තව AB කිය අපිට B කියන්නේ මොකක්ද? B කියන්නේ AB දෛශිකය. AB දෛශිකය ලියන්න පුළුවන් AO ධන OB කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් OB ලියන OA. AO කියන එක වෙන OA කියලා ලියන්න පුළුවන්. right? ඒතකොට අපිට එන්නේ ආපහු OB ලියන ඒකට මූල 3 ධන මූල 3ක් J වලින්
3යි ධන මූල 3ක් j වලින් අඩු කරන්න ඕනි. ඔය කියන්නේ දෙකක් i අඩු කරන්න ඕනි. ඒතකොට අපිට එනවා i ධන මූල 3ක් j. i ධන මූල 3ක් j කියලා එනවා. ඒතකොට අපිට තියෙන පැහැදිලිව a දෛසිකයේ තියෙනවා අපිට දෙකක් i කියලා. b දෛසිකයේ තියෙනවා i ධන මූල 3ක් j කියලා. right? b දෛසික. b කියන්නේ ab දෛසික. b කියන්නේ ab දෛසික. b කියන්නේ මේක OA දෛසික. OA දෛසික A කියලා කියන්නේ. તો දැන් අපි මේ අතර මේ දෛසික දෙක දාන්න ඕනේ. තව අපිට දැන් මේ අතර දෛසික අපි AG හොයාගන්න ඕනේ. අපි කොහොමද AG හොයාගන්නේ? AG කියන්න පුළුවන් AO ධන OG කියලා. AO කියන්නේ ඍණ 2යි. OA කියන්නේ 2යි නම් AO කියන්නේ ඍණ 2යි. ඒක ඍණ දෛසික. දැන් OG කියලා කියන්නේ OG කියන්නේ AB මේ සමාන්තර රාශිය AB දෛසිකය OG දෛසිකය සමාන. ඒක රොම්බස්නේ නේ. රොම්බස්යේ තියෙන රොම්බස්යෙන් සමාන වෙනවා. එහෙනම් අපිට OG කියන එක ගන්න පුළුවන් B කියලා. නමුත් B කියන්නේ I ධන මූල 3ක් තියෙනවා. ඒතකොට අපිට එනවා ඍණ I ඍණ I ධන මූල 3ක් j කියලා එනවා. මේ තමයි AG දෛසිකය. right? AG දෛසිකය. ඒ කියන්නේ මේ දෛසිකය. මේ අතර තියෙන දෛසිකය. දැන් අපි ඔක්කොම දෛසිකය අමාතර තියෙන දෛසිකය ගන්නවා. අපිට ඕන දෛසිකයක් ලියන්න පුළුවන්. දැන් අපි හිතමු අපි AB හිව්වා මේ පළවෙනි කොටස. අපිට AB තියෙනවා. පළවෙනි කොටස උත්තරේ AB දෛසිකය. අපි හොයලා තියෙන්නේ I ධන මූල 3ක් j කියලා. ඊළඟට අපිට පළවෙනි කොටස හොයන්න තියෙන OC දෛසිකය හොයන්න තියෙනවා. OC කියන්නේ C ලක්ෂයේ P2 දෛසිකය. O අනුපාතයෙන් ගත්තාම. right? OC කියන්නේ කෙලිම 2යි B. 2යි B. දෙවරක් B කියලා කියන්නේ I ධන මූල මට තියෙන ප්‍රශ්නයක් දෙකක් I ධන 2යි මූල 3ක් j කියලා එනවා. right? 2යි මූල 3ක් j කියලා එනවා. දැන් OB කියන්නේ එතකොට 2යි I ධන 2යි මූල 3ක් j. ඊළඟට අපිට AD හොයන්න ඕනේ. AD දෛසිකය මොකක්ද? AD කියලා කියන්නේ මේ දෛසිකය. දෙවරක් B ඍණ A දෛසිකය. දෙවරක් B ඍණ A දෛසිකය. දෙවරක් B කියලා කියන්නේ I ධන මූල 3ක් j ඍණ 2ක් I. එතකොට අපිට එනවා ඍණ I දෙවරක් ඍණ I ධන මූල 3ක් j. ඒ කියන්නේ ඍණ 2ක් I ධන 2ක් මූල 3ක් j කියලා එනවා. AD දෛසිකය. right? AD දෛසිකය. ඔය විදිහට අපිට දෛසික හොයන්න පුළුවන්. අපි ඔක්කොම ප්‍රකාශ කළා ඒ I ධන BJ ආකාරයෙන් කාර්යය අයිසා j කියන දෛසික දෙක භාවිත කරලා අපිට හොයන්න පුළුවන්. එහෙනම් ED මධ්‍ය ලක්ෂ්‍ය H නම් AH යනවා. right? AH මේ දෛසික. මේකේ මධ්‍ය ලක්ෂ්‍ය ED මධ්‍ය ලක්ෂ්‍ය H කියලා ගන්න. මේකේ H නම් අපිට හොයන්න ඕනේ AH. AH හොයන්න. EH මධ්‍ය ලක්ෂ්‍ය. දැන් අපිට දෙලිම ලියන්න පුළුවන් AH කියන්නේ AO ධන OE ධන EH නේ. මෙන්න මේ දෛසිකය ධන මේ දෛසිකය ධන මේ දෛසිකය සමානයි AH දෛසිකය. දෛසික තුනක අයුක්යක් විදිහට ගන්න පුළුවන්. right? දැන් අපි ගත්තොත් AH දෛසිකය සමානයි AO OE ධන EH
AO කියන්නේ minus OE කියලා කියන්නේ B නෙමෙයි. B නෙමෙයි. EH කියලා කියන්නේ භාගයයි ED. අනික මේ H කියන්නේ මධ්‍යලක්ෂණ භාගයයි ED. භාගයයි ED guys. Hello sir. එතකොට B දින දෙකක් ඒ ධන භාගයක් ED කියන එක අපිට ගන්න පුළුවන්. Sir maths කරන අය ED කියන එක අපිට ගන්නවා හරියට මේකෙන් භාගයක්. B වලින් භාගයක්. maths භාගයයි maths කරන අය පස්තවර අඳිනකොට CP/2 minus 2A කියලා එතකොට අපිට T තුන බෙදීම දෙකයි B වලට අපිට ආදේශ කරන්න පුළුවන් මෙතනින් I ගන්න මූල 3ක් J ඍණ දෙවරක් දෙකක් I එතකොට අපිට එනවා හතරයි ඍණ 5ක් I බෙදීම දෙකක් දෙකයි ධන 3යි මූල බෙදීම දෙකක් J කියලා එනවා ඔය ආකාරයට H H Right, thank you. එතකොට අපි ගත්තොත් මේ H කියන එක නැයිසිගේ මේ පැත්තට දෙකයි මේ පැත්තට ගත්තොත් ඉතින් භාගය දෙකයි භාගය පහ බෙදීම දෙන පහ බෙදීම දෙකයි මේ උස ගත්තොත් මූල 3යි ධන මූල 3 බෙදීම දෙක 3යි මූල 3 බෙදීම දෙක. ඒතකොට මෙතනදී අපිට දැන් මේකේ මේ දැයි ඊට පස්සේ H දිශාවට 4යි මූල 7යි නිව්ටන් 4යි මූල 7යි නිව්ටන් බලයක් තියෙනවා. මම මේක පොඩ්ඩක් වෙනස් කරන්න 4යි මූල 13 කරන්න. 4යි මූල 13යි නිව්ටන්. නිව්ටන් බලයක් ක්‍රියා කරයි නම් මේක වෙනස් කරගන්න 4යි මූල 13යි නිව්ටන් බලයක් කියලා. එතකොට මේ බලය අපිට අපි හිතමු මේ බලය කැපිටල් F කියලා හිතමු. HD ක්‍රියා කරන බලය H දිශාවට බලය කැපිටල් F නම් එතකොට F මාපාංකය අපිට දීලා තියෙනවා මූල 4යි මූල 13යි right 4යි මූල 13යි කියලා දීලා තියෙනවා. දැන් එහෙනම් අපිට F දෛසිකය ලියන්න පුළුවන් H දෛසිකය දැන් F දෛසිකය ලියන්න පුළුවන් අපිට F දෛසිකයේ මාපාංකයේ වාරයක් ඒකක දෛසිකය කියලා F දිශාවට. මේ බලය තියෙන්නේ AH දිශාවට. AH දිශාවට තියෙන ඒකක දෛසිකය කොහොමද? අපිට AH දෛසිකය බෙදන්න පුළුවන් AH දෛසිකයේ මාපාංකය. Right. Thank එතකොට you. අපිට 4යි මූල 13 Thank you, sir. Thank you. වැඩි දිනවා H අපිට Thank you. දාන්න පුළුවන් ඍණ 5යි බෙදීම දෙක ධන 3යි මූල 3 බෙදීම දෙක Thank you, Vandal. Thank you, sir. යට මේකේ AH වල මාපාංකය 5 බෙදීම දෙකේ වර්ගය ධන 3යි මූල 3 බෙදීම දෙකේ වර්ගය වර්ගමූලය කියලා. දැන් මේක සුළු කරලා ගත්තොත් අපිට එන්නේ 4යි මූල 13 යට වැඩි කිරීම 2 යට 5 වර්ගය 25 3 මූල 3 වර්ගය 27යි 25 මූල 52 විතර මූල 13 වාරයක් ඍණ 5යි බෙදීම 2 දාන්න 3යි මූල 3යි j බෙදීම 2. එතන මෙතන අපේ මූල මේ කියන්නේ 2යි මූල 13.
මුල 52 කියන්නේ 2යි මුල 13. එතකොට මේක අපිට සුළු වෙනවා. 2යි මුල 13 මේක කැපිලා යනවා. අපිට එනවා ඍණ 10ක් I ධන 3යි මූල 3යි 6යි මූල 3යි j කියලා මේ x බලය අපිට ලියන්න පුළුවන්. මේ 10ක් I ධන 6යි මූල 3ක් j ආකාරයට ප්‍රකාශ කරන්න පුළුවන්. right? right. ඒ විදිහට උත්සාහ කරලා බලන්න. මම තව පැත්තක් දුන්නු නිකන් බලන්න. දැන් මේක අපිට ගොඩක් පුරුදු වෙලා අපිට මේ හරහා තමයි අපිට විවිධ ගැටලු වලට පුරුදු වෙන්න පුළුවන්. මොකද කාර්ෂී කණ්ඩායමකට එක්ක තමයි ගොඩක් වෙලාවට අපි සුපුරුදු වෙන්න ඕනේ. ඒතකොට දැන් මේකෙදී අපිට 1 ලක්ෂයක් දුන්නා ලක්ෂ දෙකක් දුන්නා පස්සේ මුළු ඕනම ලක්ෂ කණ්ඩායමක් හොයන්න පුළුවන්. ඒත් මම තව ගැටලුවක් කරන්නේ. ගෙදර වැඩි විදිහට දාන්න මොයේ සර්විස් ඇඩස්සේ AB සමානයි 2යි I නම් right දෙකක් I නම් මේකම තමයි මේ ගැටලුවම තමයි මම වෙන විදිහට දාන්නේ A B C D E පිටුම් දයිසික සොයන්න. මේ පිටුම් දයිසික සොයන්න කියලා කිව්වම දැන් මේකේ ඇත්තටම ඕනේ අපිට කණ්ඩායම් B වල කණ්ඩායම් හෝ C වල කණ්ඩායම් නෑ අපිට පිටුම් දයිසික අර විදිහට හොයන්න පුළුවන්. පිටුම් දයිසික කියන්නේ OB දයිසික, OC දයිසික, OD දයිසික, OD දයිසික. ඊට දයිසික ගන්නවා නම් පිටුම් දයිසික ගන්නවා කණ්ඩායම්කේ ලියලා ගන්න පුළුවන් කෙනෙක්. මේ සෑම ලක්ෂයක කණ්ඩායම් හොයන්න පුළුවන්. කණ්ඩායම් ජ්‍යාමිතියට වඩා බොහොම පහසුයි. අපිට මේ ලක්ෂවල කණ්ඩායම් හරි වේගින් හොයන්න පුළුවන්. તો දයිසික කියන්නේ තමත් හොඳ විෂයක්. අපිට විවිධ ජ්‍යාමිතික ගැටලු. විවිධ ජ්‍යාමිතික ගැටලු හරි ලේසියෙන් අපි අමාරුයි ජ්‍යාමිතිය තල ජ්‍යාමිතිය ඝන ජ්‍යාමිතිය භාවිතා කරලා කරන ගැටලු අනුපාත හොයන ඒවා ඉතා පහසුවෙන් කරන්න පුළුවන් ඊළඟ තියරි කොටස් කරනකොට පැහැදිලි වෙයි කොහොමද වෙන්නේ කියලා right කොයිතරම් සරල විදිහට අපිට පහසුවෙන් අනුපාත ගන්න පුළුවන්ද කියලා ජ්‍යාමිතික ගැටලු පාද බෙදලා තියෙන ආකාරය right ඒ සියලු දේවල් හොයන්න පුළුවන් බොහොම පහසුයි right දැන් බලමු මේ ගැටලුව ගෙදර වැඩි විදිහට කරන්න උත්තර අමාරු නෑ දැන් මේ ගැටලුව අපි කරමු නිසා right සටහනක් ලියාගන්න සටහනක් ලියලා පිළිවෙලට ඒ සටහන මේක ඒක තව එකතු කරගන්න කාටු ගැටලු එකතු කරගන්න right ඒ විදිහට අපි දැනුම වර්ධනය කරලා ඒතකොට අපි ඔන්ලයින් පන්ති වලට සහභාගී වෙනකොට අපි නිසි ක්‍රමවේදය අනුගමනය කරන්න ඕනේ මම කියලා දීපු විදියට ඒක ඔය නිකන් බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ ඒක right ෂඩස්සේ ඒතකොට මේක ඇතුළත අපි බලමු ඊළඟට මේවා ඉලක්ක කරන් අපි හිතමු උදාහරණයක් අපි කියලා ගමු මේ කහතර කියලා කියන්නේ 3 ඍණ 1 දැන් අපිට හොයන්න ඕනි පළවෙනි එක AB සොයන්න. දෙක AB දිශාවට ඒකක දෛශිකය සොයන්න. තුන සීමාවයි AB දෙකට එක අනුපාතයට අභ්‍යන්තර විදිය නම් 1 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
OC සොයන්න C ඛණ්ඩාංක ලියා දක්වන්න. හතරවෙනි කොටස OD සමානයි OA ධන OB නම් OADB සමාන්තර රාශියක් බව පෙන්වනවා. මේක බොහොම පහසුයි අපිට ඉස්සෙල්ලා OA ලියා ගන්න. OA ඉන්නේ ඍණ I ධන 4ක් තියෙනවා. ඊළඟ OB එන්නේ අපිට 3ක් I ඍණ J. OB එන්නේ 3ක් I ඍණ J. එහෙනම් අපිට AB ලියන්න පුළුවන් පළවෙනි කොටස AB කියලා කියන්නේ AO ධන OB මේක ලියන්න පුළුවන් OB ඍණ OA. මම මේක කලින් කිව්වා මේක ලියද්දි මේක එළිම ලියන්න පුළුවන් කියන එක. අවසාන ලක්ෂයේ P2.1 ආරම්භක ලක්ෂයේ P2.1 අඩු කරන්නේ. මේ අවසාන ලක්ෂයේ P2.1 B වල P2.1 මේ තියෙන ආරම්භක ලක්ෂයේ P2.1. right? so අපිට වේගයෙන් ගැටළු වලට ගැටළු කරන්න පුළුවන් එහෙම වුණාම right? පසුවට ඒක අපිට පහසුවක් වෙනවා. right? නිසා AB දැයිසික අපිට ඔය ආකාරයට එනවා. so මේ දෙක අඩු කෙරුවා පස්සේ අපිට 3ක් I ඍණ J ඍණ I ධන 4ක්. so අපිට එනවා 4ක් I ඍණ 5ක් J කියලා. 4ක් I ඍණ 5ක් J කියලා. AB දැයිසික. දැන් ඊළඟට අපිට ඕනි මේක AB දිශාවට ඒක දැයිසික. AB දිශාවට ඒක දැයිසිකේ දෙවෙනි කොටස AB දිශාවට ඒකක දැයිසිකේ. අපි ගත්තොත් E කියලා ගත්තොත් එතන E සමානයි AB දැයිසිකය බෙදීම AB දැයිසිකයේ මාපාංක. AB දැයිසිකය කියන්නේ 4ක් I ඍණ 5ක් J. මේක බෙදන්න ඕනේ AB දැයිසිකයේ මාපාංකේ 4 වර්ගයේ ධන ඍණ 5 වර්ගයේ වර්ගමූලය. මේකෙම 4 වර්ගයේ ධන ඍණ 5 වර්ගයේ වර්ගමූලය. 16යි 25යි. 16යි 25යි 16යි 25යි 41යි. 4ක් I ඍණ 5ක් J යට මූල 41. එතකොට 4 යට මූල 41 I ඍණ 5 යට මූල 41යි J කියලා එනවා. ඊළඟට අපේ C මගින් AB දෙකට එක අනුපාතයට බෙදෙනවා නම් දෙකට එක අනුපාතයට බෙදෙනවා. දැන් අපිට පොඩි රූපයක් ඇඳගත්තත් කමන්නේ අවශ්‍ය නැහැ. අපිට පුළුවන් මෙතනින් C වගේ AB දෙකට එක අනුපාතයට බෙදෙනවා. ඒතර අපිට මොකද අපිට AB ආවේ 4ක් I ඍණ 5ක් J කියලා. මේක තමයි AB ආවේ. දැන් අපි තුන්වෙනි කොටස ගත්තොත් දැන් AB C මගින් දෙකට එක අනුපාතයට අභ්‍යන්තර බෙදෙනවා. මේක දෙකක් මේක කොටස් දෙකක් වෙනකොට මේක කොටස් එකයි. ඒක දෙකට එක කියන තේරුම. දැන් අපිට ලියන්න පුළුවන් AC දිග ගත්තොත් 3න් 1යි AB. මේ අපි දිශා එකමයි ඒ නිසා අපි දැයිසික දාන්න පුළුවන්. කෙලින්ම AB දැයිසිකෙන් 3න් 2ක් තමයි AC කියලා කියන්නේ. 3න් 2ක්. right 3න් 2ක්.
අනිත් මේ කොටස් තුනකට තුනෙන් දෙකක් තමයි AC. ඒතකොට AC දෛසිකය සමානයි AB දෛසිකයෙන් තුනෙන් එකක්. තුනෙන් දෙකක් AB කියන්නේ 4ක් I වෙන 5ක් J. දැන් අපි AC හොයාගත්තා. දැන් අපිට ඕනි C ලක්ෂණ බීටුම් දෛසිකය OC කියන එකයි ඕනේ. OC. OC කියන එක ලියන්න පුළුවන් අපිට OA ධන AC කියලා. OA ධන AC. OA දෛසිකය අපි දන්නවා ඍණ I ධන 4ක් J කියලා. ඊළඟට OC AC දෛසිකය දන්නවා 3න් 2යි 4ක් I ඍණ 5 J කියලා. तो අපිට ඕන මේ රූපයක් මම ගන්න පුළුවන් මේ මුල් ලක්ෂය අපිට සැබෑ රූපය අවශ්‍ය කරන්නේ නැහැ right රූපයක් ගන්න පුළුවන් එතකොට අපිට ලියන්න පුළුවන් මේ විදිහට මේ තමයි OC මේ දෛසිකය අපි හොයන්නේ ඒකට OA ධන AC කියලා ලියන්න පුළුවන් OC කියන එක OA ධන AC වෙටි කෝඩි right රූපයක් ගන්න ඒක තමයි කරලා තියෙන්නේ OA ධන AC ඒතකොට මෙතනින් අපිට आदेश के वोट जाट बेजी मतुने इनका क्या हम अटेम पाई जाना मतलब ये दहाई बेजी मतुने जाना हाथर बुलाए जाना देखा बेजी में तो नापी वो ये itu kau dah මේ ආකාරයට අපිට OC හොයාගන්න පුළුවන්. ඊළඟ OD කියන්නේ අපිට ඇත්තට මේ රූපය අවශ්‍යත් නැහැ මේකට. OA DB සමාන්තරාශ්‍රයක් කියලා පෙන්නන්න අපිට ඕන OD හොයාගන්න පුළුවන්. OA AD සමාන්තරාශ්‍රයක් කියලා පෙන්නන්න. එතකොට අපි ගත්තොත් OA DB සමාන්තරාශ්‍රයක් කියලා අපි AD දෛසිකය ගත්තොත් මොකක්ද එන්නේ? OD ऋण OA right इतना अब दीला देने का मगा तो OD समान है OA धन OB इतनी लिया बिलोंग OD ऋण OA समान है OB OD ऋण OA क्या नहीं AD दैसिके OB दैसिके समान AD दैसिके में दैसिके OB दैसिके समान है दैसिके या समान ना मित्र कानून दे आते हैं उनका जगह एक OB समान एक AD समान है OB के लिए ना अनित्य का दामा AD समान तरह ही OB के लिए दैसिके या समान है वो तो इशारा के समान है समान में चतुराश्रय सामुक बाद एक गुलाक समान तरह का ना एक मोड़ गया OA DB समांतराश्रय के लिए right OADB समांतराश्रय तो मतलब आपको में ऐसा जी न तो ना तब भी बेचना निकला एक कंडा पाइता करना न तो आप भी बेचने का निकला वो पासु में समांतराश्रय के लिए OADB में दाइसी के AD दाइसी के OB दाइसी के समान है तो में OA दाइसी के में बेहतर था आप गाँव AD दाइसी के गाँव में बेहतर तो AD दाइसी के समान है OB AD दाइसी के समान है OB ना इतनी कानून दे आके ना तक AD समान है OB अंत के AD समान तरह OB ऐसा चतुराश्रय के सामुक बाजू दुलाक समांतर ना इतना अपने ना समांतराश्रय right सब भूम पासु है right ये आकार अपने भूम पासु अभी सागला कैटवा इन्हें पुरानी है इधर मात्र दिया गया ना अपने अनुपात प्रमेय खाली इससे पार्टनर दाइसी को बाहर निजात पेड़ दाइसी को बाहर में अनुपात प्रमेय के लिए ठीक बात right दें आप ही को बाहर जा कर आने एक प्रमूल धर्मोली यानी अलुसिल बस्सी के दी एक नहीं निश्चित समय दें आप ही में अनुपात धीरे दिखो अपने बुलाम में प्रथम मूल धर्मोली में तेरी में गाता है में वाले right में गाता है तो में अनुपात विधि लक्ष्य बीटूं दाइसी के देखा टेक अनुपात विधि लक्ष्य बीटूं दाइसी तो अनुपात सूत्र अब दें बाहर जा कर आने नम तब जानो कंडा की जामती थी अनुपात जाम किसी लक्ष्य अनुपात विधि लक्ष्य कंडा की जामती थी अब करना साले रेखा पाड़ी में करना है हम एक ऐसी बोलती तब एक ही तो प्रमेय दान बोला नम तब ये कर बायता करना है एक बायता करना आवश्यक है आप लोगों ने अनुपात है वेजी वो पास ही लगा रहने बोला राइट मैं
ගන්න බලමු. තව උදාහරණයක් අපි සාකච්ඡා කරන්න. ඊළඟ උදාහරණය OACB සමාන්තර රාශියේ OA දෛසිකය අපි සිම්පල් A කියලා ගන්නවා. ඒ කියන්නේ A ලක්ෂය B2 දෛසික සිම්පල් A. ඊළඟ B ලක්ෂය OB දෛසිකය B. right? AC සහ BC මධ්‍ය ලක්ෂ D සහ E වේ. පළවෙනි කොටස C D සහ E ලක්ෂවල ඊටුම් දෛසික සොයන්න. දෙවෙනි කොටස සමාන්තර රාශියේ විකර්ණ සමච්ඡේදනය වෙන බව පෙන්වනවා. විකර්ණ සමච්ඡේදනය වෙන බව පෙන්වනවා. ඊළඟ මේකදී අපිට බොහොම ලේසි මේකේ සමාන රාශියක් ගන්න. right OACB මේ දෛසිකය අපිට දීලා තියෙනවා සිම්පල් A කියලා, මේ දෛසිකය සිම්පල් B කියලා දීලා තියෙනවා. O කියන්නේ මූලයේ විදිහට අපි සලකන්නේ නේ. O මූලයේ. ඒතර O මූලයේ සලකලා ඒතර අපිට එහා B ලක්ෂ වල B2 දෛසික දීලා තියෙන්නේ සිම්පල් A සිම්පල් B කියලා ඕට අනුපාතය. එහෙනම් O මූලයේ විදිහට අපි ගන්න වෙනවා. ඊළඟට අපිට C ලක්ෂයේ B2 දෛසික බොහොම ලේසි. දැන් බලන්න මෙතන අපිට ලියන්න පුළුවන් C ලක්ෂයේ B2 දෛසික කියන්නේ OC. OC අපිට ලියන්න පුළුවන් OA ධන AC කියලා. නමුත් OA දෛසිකය ධන AC කියන එකයි මේ OB දෛසිකය සමානයි. right? එහෙනම් මේක OB වලට සමානයි. මොකද AC සමානයි OB නිසා. එහෙනම් අපිට එනවා සිම්පල් A ධන B. එහෙනම් C ලක්ෂයේ B2 දෛසිකය A ධන B. OC කියන්නේ C ලක්ෂයේ B2 දෛසිකය. ඊළඟ මේක මධ්‍ය ලක්ෂය අපිට දීලා තියෙනවා. මේ AC වල මධ්‍ය ලක්ෂය අපිට දීලා තියෙනවා D කියලා. BC වල මධ්‍ය ලක්ෂය E කියලා දීලා තියෙනවා. right? දැන් අපිට ඕන OD. අපිට OD ලියන්න පුළුවන් OA ධන භාගයක් OA ධන AD කියලා ලියන්න පුළුවන්. මේ ත්‍රිකෝණේ OAD ත්‍රිකෝණේ OD සමානයි OA ධන AD. right? તો OA කියන්නේ A, AD කියන්නේ භාගයක් AC. ඒ කියන්නේ A ධන භාගයක් B කියලා ලියන්නේ. right? ඊළඟ OE ලියන්න පුළුවන් අපිට OE කියලා ලියන්න පුළුවන් මේ ත්‍රිකෝණය AB ධන B කියලා ලියන්න පුළුවන්. OBE ත්‍රිකෝණය අපිට ලියන්න පුළුවන් OE කියන්නේ OB ධන BE කියලා ලියන්න පුළුවන්. OB කියන්නේ B, B කියන්නේ භාගයක් BC. now BC දෛසිකයයි OA දෛසිකය සමානයි. BC දෛසිකය කියන්නේ A. ඒකට අපිට එනවා B ධන
භාගයක් A දෙනවා. ඒතර OD කියන්නේ A ධන භාගයක් B, OE කියන්නේ B ධන භාගයක් A. ඔය ආකාරයට අපිට ලියන්න පුළුවන්. ඊළඟට සමාන්තර ආශ්‍රය විකර්ණ සමච්ඡේදනය වෙන බව පෙන්නනවා. විකර්ණ සමච්ඡේදය. දැන් අපි ගමු AC වල මධ්‍ය ලක්ෂය. AC වල මධ්‍ය ලක්ෂය අපි ගමු F කියලා. F නම් AF සමානයි OC වල මධ්‍ය ලක්ෂය. OC වල මධ්‍ය ලක්ෂය මේක O මෙතන O OC වල මධ්‍ය ලක්ෂය අපි F කියලා ගත්තොත් අපිට OF කියන එක ලියන්න පුළුවන් භාගයක් OC. භාගයක් OC අපි වල තියෙන භාගයක් A දැන B. ඊළඟට අපිට AB වලින් භාගයක් AB මධ්‍ය ලක්ෂය. අපි G නම් අපි කොහොමද OG ගන්න? OG ගන්න පුළුවන් OA ධන AG කියන මේ ටික මොකක්නම් ඉතින් G කියන්නේ AB වල මධ්‍ය ලක්ෂය. AG වල මධ්‍ය ලක්ෂය මම ගත්ත G කියලා. ඒතකොට මෙතනින් මට ගන්න පුළුවන් AG දෛසිකයේ සමානයි OA ධන OA දෛසිකයේ ධන AG. OA ධන OA කියන්නේ AG කියන්නේ භාගයක් AB. A ධන භාගයක් AB කියන එක ලියන්න පුළුවන් අපිට OB දින OA. මතකනේ මම කිව්වා එකපාරෙන් ලියන්න පුරුදු වෙන්න ඕනේ කියලා. මේක පීලා අවසාන ලක්ෂයේ P2 දැසින් ආරම්භක ලක්ෂයේ P2 දැසින් අඩු ගන්න. OB දින OA. එන්න අවසාන ලක්ෂය එන්න ආරම්භක ලක්ෂය. ඒතර අපිට එනෝ කෙලින්ම A ධන භාගයක් B දින A. මෙතන එනවා භාගයක් A ධන B බෙදීම 2යි කියලා එනවා. දැන් බලන්න P2 දැසින් දෙක OG කියන එකට P2 දැසින් කියනයි OF කියන එකට එකම P2 දැසින් කියනවා. එහෙනම් මොකද කියන්න පුළුවන්? බලන්න OF කියන්නේ A ධන B බෙදීම 2, OG කියන්නේ A ධන B බෙදීම 2. right? එහෙනම් අපිට එනවා OF සමානයි OG. බැවින් F සමපාත වෙනවා G. F සහ G සමපාත වෙනවා. right? එහෙනම් AB වල මධ්‍ය ලක්ෂයයි OC වල මධ්‍ය ලක්ෂයයි එකම ලක්ෂයයි. right? AC වල මධ්‍ය ලක්ෂය සහ AB වල මධ්‍ය ලක්ෂය එකම ලක්ෂය. ඒ නිසා විකර්ණ සමච්ඡේදනය වෙනවා. right? ඒ නිසා සමාන්තර ආශ්‍රය විකර්ණ සමච්ඡේදනය වෙනවා. විකර්ණ සමච්ඡේදනය වේ. right? විකර්ණ සමච්ඡේදනය වේ. right? අපි තවදුරටත් ත්‍රිමාන දෛසික සාකච්ඡා කරුවේ නැහැ. අපි විෂය නිර්දේශයේ ත්‍රිමාන දෛසික වලට වැඩි බල මේ ප්‍රවණතාවය දෙන්නේ නැහැ. වැඩි ඉඩකඩක් වෙන් කරන්නේ නැහැ ත්‍රිමාන දෛසික වලට. මොකද අපිට කියලා තියෙනවා ත්‍රිමාන දෛසික K කියන දෛසිකයත් හඳුන්වලා දෙන්න කියලා විෂය නිර්දේශයේ. right? ඒතර K කියන දෛසිකයත් අපිට K කියන්නේ ඉෂ දක්ෂ දිශාවට දෛසික. අපිට ත්‍රිමාන නමුත් මේ දෛසික පාඩම අසම්පූර්ණ වෙනවා අපි ඒ ත්‍රිමාන දෛසික හඳුන්වලා දුන්නොත්. හරි? ඒ ත්‍රිමාන දෛසික අපි
යම් ප්‍රමාණයකට දැනගන්න ඕන. මොකද එහෙම දැනගත්තොත් තමයි අපි ඩිමාන්ඩ් දයිසිකුණත් ඉතා පහසුවෙන් හොඳට කරන්න පුළුවන්. right? එතකොට අපිට විශේෂයෙන් K කියන එක දයිසික හඳුන්වලා දෙන්න විතරයි. ඒතර K දයිසිකේ I J K තුනම හඳුන්වනකොට එතකොට අපිට ත්‍රිමාණ දයිසික ඉබේම බිහි වෙනවා. right? එතකොට දැන් අපි බලමු මේකේ මේ තියෙන්නේ ත්‍රිමාණ කාර්ෂීය කණ්ඩායම් පද්ධතිය. කොහොමද? X Y Z. X Y Z. તો ඇත්තටම මේක හරියට මේ කාමරයක මුළු තුනක් වගේ. මේ කාමරයක මේ මුළු ඔය මුල්ලකින් විහිදෙන දාර තුන වගේ තමයි පිටලා තියෙන්නේ. right? එතකොට දැන් මේකෙදී අපිට යම් කිසි ලක්ෂයක කණ්ඩායම දන්නවනම් දැන් මේ ආකාරයට දැන් මේ විතරන්නේ මෙතන අපිට මේ සුරත් පද්ධතියක්. හැමතිස්සෙම අපිට සුරත් පද්ධතියක් කියලා කියන්නේ XYZ කියන මේ දයිසික. දැන් අපි මේ දිශාවට අපි දන්නවා I දයිසිකේ තියෙනවා. මේ දිශාවට J දයිසිකේ තියෙනවා. මේ දිශාවට K දයිසිකේ තියෙනවා. ඔය විදිහට. I J K කියන දයිසික තුන එකිනෙකට ලම්බක දයිසික තුනක් විදිහට අර්ථ දක්වලා තියෙනවා. හැබැයි මේක ආවට ගියාට අර්ථ දක්වන්නේ නැහැ. මේ අක්ෂර තුන අරන් තියෙන්නේ. එහෙම නැත්නම් IJK කියන ඒක දයිසික තුන අරන් තියෙන්නේ සුරත් පද්ධතිය බිහිවන ආකාරයට. මොකද්ද පුතේ දුවේ පුතේ සුරත් පද්ධතිය කියලා කියන්නේ අපි දන්නවා අපි හැමෝටම පුදුයි කස්කුරුප්පුවක්. එහෙම නැත්නම් අපි ඇණයක් ගලවනකොට ඒකේ තුඩ ගමන් කරන්නේ කොයි දිශාවද? අපි ඇණයක් ගලවන්න නම් මොකද කරන්න ඕනේ? මේක වම් අත පැත්තට කඩකවන්න ඕනේ. right? ඒ කියන්නේ ඔරලෝසු කටු විරුද්ධ දිශාවට. ඒතකොට තුඩ එන්නේ මේ අතට. බෝඩ් එකේ ඉවතට එන්නේ. හැබැයි දකුණට ගමන් කරනවා නම් තුඩ යන්නේ මේ බෝඩ් එක පැත්තට. right? ඒ සුලත් කස්කුරුප්පුව කැරකිවිල ඒ තුඩ ගමන් කරන දිශාව. දැන් අපි x වලින් ඉඳලා y වලට කඩකවනකොට යම්කිසි කස්කුරුප්පුවක් එතකොට තුඩ ගමන් කරන්නේ කොයි අතටද? right? දැන් x වල ඉඳන් y වලට දැන් අපි ගත්තොත් x y දැන් ඒක අපිට පුළුවන් මේ දකුණු අතින් දකුණු අතින් පෙන්නන්න පුළුවන් y වලින් ඉඳලා z වලට x y x y x වලින් ඉඳලා y වලට කඩකවනකොට දැන් මේ විදිහට ගන්න. x වලින් ඉඳලා y වලට මේක y අක්ෂය කියලා ගමු මේක z අක්ෂය කියලා ගමු. එතකොට මෙතන I අපි සුපුල් විදිහට මේක j මේක I මේක k දැන් බලන්න x වලින් ඉඳලා y වලට කඩකවනකොට දැන් මම කඩකවන මේ ඇඟිලි වලින් පෙන්නොත් මේ කැරකෙන දිශාව මාපට ඇඟිල්ලේ දිශාවෙන් ඉන්න ඕනේ k දයිසිකේ. I වලින් ඉඳලා j වලට කඩකවනවා. ඒ වගේම j වලින් ඉඳලා k වලට කඩකවනකොට I එන්න ඕනේ මේ දිශාවට. right? ඒ වගේම අපි z වලින් ඉඳලා x වලට කඩකවනකොට k එන්න ඕනේ. එතකොට මේක චක්‍රීය විදිහට එන්න ඕනේ. I J K right? එතන x වලින් y වලට කඩකවනකොට z එන්න ඕනේ. z වලින් x වලට කඩකවනකොට y එන්න ඕනේ. y වලින් z වලට කඩකවනකොට x එන්න ඕනේ. මේ ආකාර චක්‍රීය ආකාරයට මේක එන්න ඕනේ. right? මේ ආකාරය. එතකොට එවැනි පද්ධතියකට අපි කියන සුරත් පද්ධතියක් කියලා. සුරත් පද්ධතියක්. සුරත් පද්ධතිය අපි b ලක්ෂයේ කණ්ඩායමක් අපි ගත්තොත් x, y, z කියලා ගියොත් මෙතින් අපිට ලම්බකයක් ඇඳොත් මේ ආකාරයට අපිට මේ ලක්ෂ්‍ය මේ ආකාරයට වෙනවා.
px, x, y z ලක්ෂ. මේ එක්සත් මේක දැන් මේ ගණකයක් වගේ අපිට නිර්මාණය කරලා තියෙන්නේ. කෙලින්ම ඛණ්ඩාංක පෙන්වන්න පුළුවන්. දැන් මේ ගණකයේ අනිසම x අක්ෂයට සමාන්තර රේඛා හතරක් තියෙනවා. ඒ රේඛා හතරෙන් පෙන්වන්නේ x ඛණ්ඩාංකය. ඒ වගේම y අක්ෂයට සමාන්තර රේඛා හතරක් තියෙනවා. right? y අක්ෂයට සමාන්තර ධාර හතරක් තියෙනවා. ඒ ධාර හතරෙම පෙන්වන්නේ y ඛණ්ඩාංකය. right? ඊළඟ z අක්ෂයට සමාන්තර රේඛා හතරක් තියෙනවා. මේකයි. ඒ හතරෙම පෙන්වන්නේ z ඛණ්ඩාංකය. right? මේ ඝනකාභය. તો ඝනකාභයක් නිර්මාණය කරන්න පුළුවන් මොකද මේකෙන් අපිට ගන්න පුළුවන් මේ ආකාරයට අපි ගත්තොත් මෙතන ඍජු කෝණී ත්‍රිකෝණයක් මේක. right? මෙතන ඍජු කෝණී ත්‍රිකෝණයක් ඒ වගේ මෙතන ඍජු කෝණී ත්‍රිකෝණයක් මේක. right? අපි මෙතනට අපි ගත්තොත් මෙතන මේ ලක්ෂය මෙතන O මූලය මෙතන L මෙතන M කියලා ගත්තොත් right? අපිට පයිතිගස් ප්‍රමේය දාන්න පුළුවන් OLM ත්‍රිකෝණය. OL දෛශිකය අපිට ලියන්න පුළුවන් OL වාරයක් K කියලා. විශේෂ අක්ෂය දිශාවට OL තියෙන්නේ. එතකොට අපිට එන විශේෂ ඛණ්ඩාංකයේ වාරයක් K. ඒ වගේ LM දෛශිකය අපිට ලියන්න පුළුවන් LM වාරයක් මේ දිශාවට I කියලා. මොකද x දිශාවට තියෙන ඒක දෛශිකය I නිසා මේ LM දිග වාරයක් I කියන්නේ ඒකට අපිට එන xi කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් OM දෛශිකය ලියන්න පුළුවන් OML ත්‍රිකෝණේ OM දෛශිකය අපිට ලියන්න පුළුවන් OL ධන LM කියලා. ඒතර අපිට එනවා ZK ධන xi කියලා එනවා ඔය ආකාරයට. ඊට පස්සේ මේ ත්‍රිකෝණයෙන් අපිට ලියන්න පුළුවන් OMP ත්‍රිකෝණයෙන් අපිට ලියන්න පුළුවන් OMP ත්‍රිකෝණයෙන් ලියන්න පුළුවන් OP දෛශිකය ලියන්න පුළුවන් අපිට OM ධන MP කියලා. නමුත් අපි දන්නවා MP දෛශිකය කියන්නේ OM දෛශිකයනොත් දාන්න පුළුවන් ZK ධන xi කියලා. MP දෛශිකය ලියන්න පුළුවන් MP වාරයක් J කියලා. ඒ MP මේ බලන්න මේ දිග MP දෛශිකයේ කෙලිම y අක්ෂයට සමාන්තරයි. එහෙනම් මේ J ඒකක දෛශිකයේ භාවිතා කරගෙන අපිට MP දෛශිකය ලියන්න පුළුවන්. right? එතකොට එන්නේ අපිට ZK ධන xi ධන yk yj කියලා එනවා. ඒ නිසා අපිට OP දෛශිකය අපිට ලියන්න පුළුවන් xi ධන yj ධන ZK. ඔය ආකාරයට ලියන්න පුළුවන් OP දෛශිකය. එහෙනම් P ලක්ෂයේ ඛණ්ඩාංක දන්නවනම් අපිට ලියන්න පුළුවන් දෛශිකය xi ධන yj ධන ZK කියලා. right? ත්‍රිමාන දෛශිකයක් අපිට ඒ ආකාරයට ප්‍රකාශ කරන්න පුළුවන්. right? ත්‍රිමාන. ඒ විතරනේ අපි OP දෛශිකයේ මාපාංකය අපිට ලියන්න පුළුවන් OML ත්‍රිකෝණය. මොකද මේ රූපය ඇඳලා ගෙදරට පොඩ්ඩක් බලන්න. තනියෙන් ඇඳලා බලන්න. එන්න මෙතන ඍජු කෝණී ත්‍රිකෝණයක්. මේ ඍජු කෝණයක් එන්නේ. එතකොට මේක OM කියන එක මෙන්න මේ OLM ත්‍රිකෝණයේ OM කියන්නේ මේ කාර්ණේ වෙනවා. ඍජු කෝණී ත්‍රිකෝණේ කාර්ණේ. ඒක මේ ත්‍රිමාණයේ තියෙනකොට පේන්නේ නැහැ කාර්ණේ වගේ. මෙතන ඍජු කෝණේ. right? බලන්න මේ OXY තලයට ලම්බක රේඛාවක් තමයි මේක. තේරුණාද? එතකොට මෙන්න මේ තලය මෙන්න මේ චතුරස්‍රයෙන් පෙන්වන තලය z අක්ෂයට ලම්බකයි. එහෙනම් මේ රේඛාවත් z අක්ෂයට ලම්බක වෙනවා. ඒක උතන ඍජු කෝණයක් තියෙනවා. right? OM කාර්ණේ වෙන්නේ ඒක. එහෙනම් අපිට ලියන්න OL ඍජු කෝණී ත්‍රිකෝණේ OM වර්ගය සමානයි OL වර්ගය ධන LM වර්ගය. OM වර්ගය කියන්නේ Z වර්ගය ධන LM වර්ගය කියන්නේ X වර්ගය. ඊළඟ මෙතන ඍජු කෝණී ත්‍රිකෝණයක්. OMP කියන්නේ ඍජු කෝණී ත්‍රිකෝණයක්.
OMP ඍජුකෝණී ත්‍රිකෝණය. OMP ඍජුකෝණී ත්‍රිකෝණය. එතකොට අපිට එන OP වර්ගය සමානයි OM වර්ගය ධන MP වර්ගය. OM වර්ගය කියන්නේ Z වර්ගය ධන X වර්ගය, MP වර්ගය කියන්නේ Y වර්ගය. Y වර්ගය. ඒ නිසා අපිට එන X වර්ගය ධන Y වර්ගය ධන Z වර්ගය. OP වර්ගය. ඒ නිසා OP සමානයි OP දෛශිකයේ මාපාංකය තමයි OP කියන්නේ. OP සමානයි X වර්ගය ධන Y වර්ගය ධන Z වර්ගයේ වර්ගමූලය. right? तो विजिट आप त्रिमान दर्शिका दल वशेन වැඩි වෙනත් අවශ්‍ය නැහැ. සාමාන්‍ය දැනගත්තාම ඇති k කියන්නේ ijk සුලත් පද්ධතියක් සාධන පරිදි තියෙන දෛශික තුනක් කියලා. නැත්නම් මේ පාඩම අසම්පූර්ණ වෙනවා. right? මේක කරන්නේ නැතුව වැඩන්නේ නැහැ දෛශික පාඩම කරලා. මොකද අපිට සිලබස් එකේ කියලා තියෙනවා මේ දෛශික දෙක කතිරිකුංචයත් සාකච්ඡා කරන්න කියලා. right? නම් තේවෙන් ගණන් එන්නේ නැහැ කියලා තියෙනවා. නම් කතිරිකුංචය සාකච්ඡා කරනවා ත්‍රිමාන දෛශික අපිට මේ k කියන දෛශිකය හඳුන්වලා දෙන්න වෙනවා. right? නිසා මේ ගැටළු නම් සාමාන්‍ය ත්‍රිමාන දෛශික භාවිතා වෙලා නැහැ ගැටළු වලට. ඊටම දැන් තියෙන පවතින මේ ප්‍රවණතාවය එහෙමයි තියෙන්නේ. ඒ ප්‍රවණතාවය තුළ අපි ඉදිරියට කොහොම වේවිද දන්නේ නැහැ. right? ඒතර කලුත් පරණ සිලබස් එකේ ඒ විදිහටම තමයි තිබ්බේ. දෛශික පාඩම වෙනස් වෙන්නේ නැහැ මේ සිලබස් එක මාරු වෙනකොට. එතකොට මේ විදිහටම මේ සාමාන්‍ය මේ විදිහටම ගැටළු දිගටම තිබේ කියලා තමයි විශ්වාස කරන්නේ. එතකොට දැන් මේකෙදී තව විදිහට අපිට පුළුවන් ත්‍රිමාන දෛශිකයක් අඳුරගන්න. ත්‍රිමාන දෛශික වලට අපිට බීජීය කර්ම යොදන්න පුළුවන් මේ ආකාරයට. right? කුඩා උදාහරණයක් කරන් බලමු කොහොමද කරන්නේ කියලා. දැන් අර ආකාරයටම අපිට කරන්න පුළුවන්. තොරා මේකදී මතක තියාගන්න ඕනේ මේක. p ලක්ෂයේ කණ්ඩායම x, y, z නම් right? p ලක්ෂයේ කණ්ඩායම x, y, z නම් p ලක්ෂයේ කණ්ඩායම අපි දන්නා x, y, z කියලා. p2 දෛශිකයේ ලියන්න පුළුවන් p ලක්ෂය x, y ධන y, z ධන z k කියලා. right? k කියන්නේ z අක්ෂ දිශාවට තියෙන එක දෛශිකය. එතකොට ඒකේ මාපාංක කියන දෛශික x වර්ගය ධන y වර්ගය ධන z වර්ගය වර්ගමූලය. යා උදාහරණයක් ගත්තොත් උදාහරණයක් a සමානයි 3 b සමානයි 1 2 minus 4 නම් o a r o b ලියා දක්වන්න. දෙක a b සොයන්න. තුන OA දිශාවට ඒකක දෛශිකයේ සොයන්න. ඒත් අපිට ගන්න පුළුවන් OA කෙලිම ලියන්න අපන්න පුළුවන්. OA ලියන්න පුළුවන් දෙකක් I ඍණ J ධන 3ක් K කියලා. ඒ වගේම අපිට ලියන්න පුළුවන් OB දෛශිකයේ ලියා දක්වන්න පුළුවන් I ධන 2ක් J ඍණ 4ක් K කියලා මේ විදිහට මේ ලක්ෂ්‍ය කණ්ඩායම් භාවිත කරලා OB ලියන්න පුළුවන්. මේ ලක්ෂ්‍ය කණ්ඩායම් භාවිත කරලා OA ලියන්න පුළුවන්. right? ඊළඟට අපිට AB දෛශිකයේ ලියන්න පුළුවන්. AB දෛශිකයේ ගෙනියමු ලියන්න පුළුවන් OB ඍණ OA කියලා. ආරම්භක ලක්ෂ්‍ය P2 දෛශිකයෙන් අවසාන ලක්ෂ්‍ය P2 දෛශිකයෙන් ආරම්භක ලක්ෂ්‍ය P2 දෛශිකය අනු කරන්නේ. તો මේකෙන් මේක අනු කරන් තියෙනවා. දිහා බලන් ඉන්නේ. I වලින් 2යි ගියාම ඍණයි. 2යි J වලින් J ගියාම ධන 3ක් J. ඍණ 4ක් K වලින් 3ක් K ගියාම ඍණ 7ක් K. ඔය ආකාරයට අපිට AB දෛශිකය ලියන්න. ඊළඟට අපිට AB දිශාවට එක දෛශිකය
AB දිශාවට ඒක දශකය අපිට ලියන්න පුළුවන් නෑ OA දිශාවට. OA දිශාවට ඒක දශකය OA දශකය බෙදීම OA දශක මාපාංකය. right? OA දශකය කියලා කියන්නේ 2i ඍණ j ධන 3k. බෙදීම මේකේ මාපාංකය කියන්නේ 2 වර්ගයේ ධන 3k වර්ගයේ ධන 3 වර්ගයේ වර්ගමූලය. तो मत තියාගන්න කණ්ඩායම් තුනම වර්ග කරලා එකතු කරලා ඒකේ වර්ගමූලය ගන්න ඕනේ. ඒතර දෙකේ වර්ගය 4යි 1යි 5යි 5යි 9යි 5යි 14යි මූල 14යි. දෙකයට මූල 14යි ඍණ එකයට මූල 14j ධන 3යට මූල 14k. මේක තමයි OA දිශාවට ඒක දෛශිකය. right? तो आप जानो दैशिक मापांक जो है ना आप OA दैशिक मापांक था में OA दैशिक मापांक था मूल 10 यहाँ पर OB दैशिक मापांक जो है ना मैं खंडांक तो ना वर्ग कर ले तो बोला है कि वर्ग मूल का था OB दैशिक मापांक है ये वगे आप त्रिमान दैशिक बोला त्रिमान दैशिक वगे में साकाච්ඡා කරන්න පුළුවන් right right कोई විදිහට අපිට පුළුවන් සාමාන්‍ය විවිධ ආකාරයක ගැටලු යම් ප්‍රමාණයක් සාකච්ඡා කරන්න මේ අපි මුලදී සාකච්ඡා කරපු තියරි. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු ඉතාමත් බලවත් ප්‍රමේයක්. ලේසි ප්‍රමේයක් හැබැයි එකෙන් ගන්න වැඩ ඉතාමත් අධිකයි. අපි ඊළඟ ප්‍රමේය අපි ඊළඟ වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු. right? එතනින් පස්සේ අපි විවිධ ජ්‍යාමිතික ගැටලු ඊට පස්සේ ත්‍රිගුණිතය භාවිතා කරලා කරන ගැටලු සාකච්ඡා කරලා අපි විභාගයට අවශ්‍ය ප්‍රමාණය දැනුම සැලසුම් කරගන්න පුළුවන් ඒ වීඩියෝ එකෙන් පස්සේ right? විභාගය ගැටලු කරන්න පුළුවන් මට්ටමට